හොඳයි අද අපි සාකච්ඡා කරමු කොට් සූත්‍රය කියන්නේ මොකක්ද කියලා. අපි කොට් සූත්‍රය සාධනය කරන්න යන්න කලින් අපි මුලින්ම බලමු කොට් සූත්‍රය ගැන මූලික අදහසක් ගන්න. කොට් සූත්‍රය කියන එක අපි සාමාන්‍ය මේ විදිහට ත්‍රිකෝණයක් ඇන්දොත් සාමාන්‍ය පරිදි අපි A සිට BC පාදයට BC පාදයේ මත ලක්ෂයක් ලකුණු කරලා ඒක L කියලා අරගෙන A සිට BC පාදයට රේඛාවක් අඳිනවා ලම්බක නොවෙන්න. අපි මේ කෝණය BC මත ආපාතනය කරන කෝණය θ කියලා ගන්නවා. අපි සාමාන්‍ය පරිදි ඊට පස්සේ සාමාන්‍ය පරිදි කෝණ සහ පාදවල දිග මේ විදිහට ලකුණු කරගන්නවා. දැන් BAC කෝණය ඇල්ෆා ලෙසත් LAC කෝණය බීටා ලෙසත් අපි ලකුණු කරගන්නවා. සාමාන්‍ය විදිහට BC පාදයේ දිග සිම්පල් A, AC පාදයේ දිග සිම්පල් B, AB පාදයේ දිග සිම්පල් C ලෙස ගන්නවා. තවත් මතක තියාගත යුතු කාරණා දැන් L අක්ෂයමකින් BC පාදයේ කොටස් දෙකකට බෙදෙනවා. මේ කොටස් දෙකකට බෙදීමේදී බෙදෙන අනුපාතය අපි මේකේ දන්නේ නැහැ. අපි ඒක දන්නේ නැති නිසා අපි බෙදෙන අනුපාතය සිම්පල් m ට n කියලා අපි සාධාරණව ලකුණු කරගන්නවා. දැන් කොට් සූත්‍රය කියන එක අපි මෙතනදී ලිව්වොත් අපි කොට් සූත්‍රය සාධනය කරන්නේ මෙන්න මේ θ කියන කෝණයට. දැන් එතකොට cot θ කියන එක අපිට දෙවිදිහකට ලියන්න පුළුවන්. cot θ සමානයි m cot alpha ඍණ n cot beta. cot θ තවත් ආකාරයකින් ලියන්න පුළුවන්. cot θ සමානයි n cot b ඍණ m cot c. පළවෙනි එක ගත්තොත් cot θ සමාන n cot alpha ඍණ n cot beta. දෙවෙනි ආකාරයේ cot θ සමාන n cot beta n cot b. cot θ නේ n cot b ඍණ m cot c. දැන් ඇත්තටම කලින් අපි sin ප්‍රමේය සහ cosine ප්‍රමේය අපි සාකච්ඡා කරලා ත්‍රිකෝණ තුනටම සාධනය කරා. දැන් sin ප්‍රමේය සහ cosine ප්‍රමේය තරම් මේක ජනප්‍රිය නොවුනට දැන් කොට් සූත්‍රය කියන එක මූලික ප්‍රධාන වශයෙන් භාවිතා වෙනවා විවහාරික ගණිතයේ විවිධ යෙදීම් ඔප්පු කරන්න තියෙද්දී ඔප්පු කරන්න යනකොට එක්කෝ tan පද හෝ කොට් පද වලින් සම්බන්ධයක් තිබ්බොත් එම සම්බන්ධය කර ඉක්මනට ළඟා වෙන්න අපි කොට් සූත්‍රය කියන එක පාවිච්චි කරනවා. දැන් මේ තියෙන කොට් සූත්‍රයේ සාධාරණව මූලික අදහසක් දෙන්න ලියපු කොට් සූත්‍රය අපි දැන් මේක සාධාරණ ත්‍රිකෝණයකට මේ අවස්ථා දෙකම සාධනය කරමු. කලින් පරිදි අපි ත්‍රිකෝණයක් ඇඳමු සාධාරණ පරිදි A B C theta L capital B capital C capital A BAC BL කෝණය alpha BLAC කෝණය beta. සාධාරණ පුරුදු පරිදි පාදවල දිගවල් මෙලෙස ලකුණු කර ගන්නවා. බෙදන අනුපාතය m ට n. දැන් ත්‍රිකෝණමිතියේ sin සූත්‍රය පදනම් කරගෙන අපි ALB ත්‍රිකෝණය සලකලා ALB ත්‍රිකෝණය සලකලා මේ වගේ ප්‍රකාශනයක් ලියනවා. AL බෙදීම sin B සමානයි BL බෙදීම sin alpha. මේක එක කියලා ගන්නවා. මේ වගේ අපි LAC ත්‍රිකෝණය සලකලා sin ප්‍රමේයෙන් අපි ප්‍රකාශනයක් ලියනවා. AL බෙදීම sin C සමානයි LC බෙදීම sin beta කියලා. මේ ප්‍රකාශනය අපි දෙක කියලා ගන්නවා. දැන් L අක්ෂයෙන් BC පාදයේ ලක්ෂ කොටස් දෙකකට බෙදීම අපි අනුපාතයේ m ට n කියලා ගත්තා. දැන් අපි ඒකත් සමීකරණයක් ලෙස ලියාගත්තොත් අපිට ලියන්න පුළුවන් BL ට LC අනුපාතය m ට n කියලා. දැන් අපි BL ට LC අනුපාතය හදාගෙන මේ m ට n කියන එක මේ සමීකරණ දෙකට අපි යොදා ගන්නවා. දැන් අපිට පළවෙනි සමීකරණේ BL තියෙනවා පේනවා. දෙවෙනි සමීකරණේ LC තියෙනවා පේනවා. එතකොට BL ට LC අනුපාතය හදාගන්න 1 2න් බෙදුවොත් හරි. ඒ නිසා අපි පළවෙනි සමීකරණය බෙදනවා දෙවෙනි සමීකරණය.
එතකොට al බෙදීම sin b බෙදීම al බෙදීම sin c සමානයි bl බෙදීම sin alpha බෙදීම lc බෙදීම sin beta. alට al කැපෙනවා, sin c උඩට එනවා, sin b යටට එනවා. sin c බෙදීම sin b සමානයි bl බෙදෙනවා lc ගෙන්, bl බෙදීම lc, sin beta උඩට එනවා, sin beta sin alpha යටට යනවා. මේක අපි තුන්වෙනි සමීකරණය ලෙස ගන්න. දැන් අපිට මෙතන bl ට lc අනුපාතය මෙතනින් ආදේශ කරන්න පුළුවන්. bl ට lc කියන්නේ m ට n. sin c බෙදීම sin b සමානයි m ට n වතාවක් sin beta බෙදීම sin alpha. මේක අපි හතරවෙනි සමීකරණයේ හැටියට ගන්නවා. දැන් අපි මූලික ත්‍රිකෝණමිතියේ ඉගෙනගෙන තියෙනවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා. දැන් අපිට ඒක නිසා ABL ත්‍රිකෝණය ඇසුරෙන් θට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. θ සමානයි b බෙදීම alpha. ඒක අපි capital A කියලා ගන්නවා. දැන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියන පදනම යටතේ අපිට ALC ත්‍රිකෝණයටත් phi ඍණ θ. දැන් මේ කෝණය θ නම් මේ කෝණය phi ඍණ θ. phi ඍණ θටත් අපිට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් ALC ත්‍රිකෝණයෙන් phi ඍණ θ කියන්නේ c ධන බීටා. අපි ඒක b කියලා ගන්නවා. දැන් අපිට මතකයි කලින් අපි මූලික අදහසක් ගනිද්දී අපි දැක්කා කොට් ප්‍රමේය ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් ඇල්ෆා සහ බීටා පද වලින්, අනිත් එක කැපිටල් B සහ කැපිටල් C පද වලින්. දැන් අපිට ප්‍රකාශන දෙකම එක සැරේ ඔප්පු කරන්න බෑ. එක්කෝ අපි ඇල්ෆා බීටා තියෙන සමීකරණය පළවෙනියට ඔප්පු කරන්න ඕනේ. එහෙම නැත්නම් B සහ C කැපිටල් තියෙන සමීකරණය පළවෙනියට ඔප්පු කරන්න ඕනේ. ඒක නිසා දැන් Tamanට කැමති එකක් තෝරගන්න පුළුවන්. දැන් අපි ඒක නිසා අපි මම තෝරා ගැනීමක් කරනවා ඇල්ෆා සහ බීටා තියෙන සමීකරණය පළවෙනියට ඔප්පු කරන්න. දැන් ඇල්ෆා සහ බීටා තියෙන එකතුරු කරගන්න ඕන sin c සහ sin බීටා ඇල්ෆා සහ බීටා පද වලින් ප්‍රකාශ කරගන්න ඕන. මොකද sin බීටා සහ sin ඇල්ෆා ගෙන් cot ඇල්ෆා සහ cot බීටා ගෙන් සමීකරණය ඔප්පු කරගන්න නම් sin c සහ sin b කියන එක ඇල්ෆා සහ බීටා පද වලින් ප්‍රකාශ කරගන්න ඕන. දැන් එම නිසා දැන් අපි මෙතන මේ සමීකරණ දෙකෙන් sin c ටත් sin b ටත් c කෝණයටත් b කෝණයටත් ඇල්ෆා සහ බීටා පද වලින් ප්‍රකාශන දෙකක් ගමු. අපිට මෙතනින් පළවෙනි සමීකරණයෙන් අපිට ලියන්න පුළුවන් ඇල්ෆා සමානයි θ ඍණ බීටා. අපි ඒක a' කියලා ගමු. බීටා කෝණයටත් වැරදුනා. අපි ගන්නේ b කෝණය. b කෝණයට ප්‍රකාශනයක් ලියුවොත් එකෙන් b කියන්නේ θ ඍණ ඇල්ෆා. මේක a' කියලා ගන්න පුළුවන්. c කෝණයට ප්‍රකාශනයක් ලියුවොත් phi ඍණ θ ධන බීටා. මේක b' කියලා අපිට ලියන්න පුළුවන්. දැන් මේ a' සහ b' ගත්ත ප්‍රතිඵල දෙක හතරවෙනි සූත්‍රයේ අපි ආදේශ කරනවා sin c සහ sin b වෙනුවට. sin c කියන එක අපිට ලියන්න පුළුවන් sin phi ඍණ θ ධන බීටා. sin b කියන එක අපිට ලියන්න පුළුවන් sin θ ඍණ ඇල්ෆා. m බෙදීම n වතාවක් sin බීටා ඍණ sin ඇල්ෆා. දැන් sin phi ඍණ කෝණයක්. ඒ කියන්නේ දෙවෙනි වෘත්තපාදයේ කෝණය. දෙවෙනි වෘත්තපාදයේදී sin ධනයි. ඒ නිසා අපිට මේක සුළු කරලා ලියන්න පුළුවන් sin θ ධන බීටා බෙදීම sin θ ඍණ ඇල්ෆා සමානයි m බෙදීම n වතාවක් sin බීටා බෙදීම sin ඇල්ෆා. දැන් මෙතන සුළුකිරීම කරද්දී අපි මුලින්ම m සහ n ප්‍රකාශනය මේ
මේවට ආදේශ කරලා අපි සමීකරණය තවත් සංකීර්ණ කරගන්නේ m බෙදීමෙන් කියන පදේ මුලින්ම අපි මේ විදිහට තියෙන විදිහටම අපි ප්‍රකාශනයේ පවතින ඉඩ හරිනවා. ඒක පවතින ඉඩ ඇරලා sin θ ධන β sin θ ඍණ α ප්‍රසාරණය කරනවා. දැන් sin θ ධන β ප්‍රසාරණය කරොත් sin θ ධන cos β ධන cos θ ධන sin β බෙදීම sin θ ඍණ cos α ඍණ cos θ ඍණ sin α සමානයි m බෙදීම n වතාවක් sin β බෙදීම sin α. දැන් අපි sin β පදය මේ පැත්තට ගේනවා. මේ සම්පූර්ණ ප්‍රකාශනය මේ පැත්තට ගේනවා. අපි ගෙනමු sin θ cos β ධන cos θ sin β බෙදීම sin β. මේ ප්‍රකාශනය මෙතෙන්ට ගෙනාවා. මේ සම්පූර්ණ ප්‍රකාශනය මේ පැත්තට ගෙනියනවා. m බෙදීම n වතාවක් sin θ cos α ඍණ cos θ sin α බෙදීම sin α. දැන් මෙතන ප්‍රකාශන දෙපැත්තම අපි තව සුළු කරන්න පුළුවන්. sin β කින් මේ පැත්ත බෙදන්න පුළුවන්. එතකොට අපිට ඉතුරු වෙනවා sin θ cot β ධන cos θ විතරයි. sin βට sin β කැපිලා යනවා. m බෙදීම n වතාවක් sin θ cot α ඍණ cos θ. දැන් අපිට cot θට තමයි ප්‍රකාශනයක් ගන්න ඕන. දැන් cot θ කියන්නේ cos θ බෙදීම sin θ. ඒ කියන්නේ අපි ප්‍රකාශන දෙකම sin දෙපැත්තම sin θ කින් බෙදනවා. cot β ධන cot θ සමානයි m බෙදීම n වතාවක් cot α ඍණ cot θ. දැන් m සහ n මේ ප්‍රකාශන දෙකට ආදේශ කරමු. n cot β ධන n cot θ සමානයි m cot α ඍණ m cot θ. දැන් අපි මේ ප්‍රකාශනය තව ටිකක් සුළු කරමු. මම මේ ප්‍රකාශනය උඩට ගන්නවා. n cot β ධන n cot θ සමානයි m cot α ඍණ m cot θ. දැන් cot θ පද අපි එක පැත්තකට ගන්නවා. මේ cot θ පද මේ පැත්තට ගන්නවා. මේ පදේ මේ පැත්තට දාමු. cot θ අපි එළියට ගත්තොත් m ධන n m cot α ඍණ n cot β. අපි දන්නා පරිදි සමීකරණය නැවත සකස් කරොත් m ධන n cot θ සමානයි m cot α ඍණ n cot β. ඔයගලන්ට මතකයි මේක තමයි අපිට අවශ්‍ය කරන පිළිතුර. මේ අවශ්‍ය කරන පිළිතුරට ගිහින් තියෙනවා. මේ පිළිතුරට යද්දී අපි මතක තියාගන්න ඕනේ මුලින්ම මෙතනදී m සහ n කියන පද මේ සමීකරණත් එක්ක ප්‍රසාරණය කරගන්නේ. m සහ n අවසානයේදී තමයි අපි සමීකරණයට ආදේශ කරන්නේ. සම්පූර්ණ වශයෙන් sin θ cos θ පද අයින් කරලා cot පද වලින් සමීකරණය හදාගත්තට පස්සේ. හොඳයි, දැන් අපි cot ගේ දෙවෙනි සමීකරණය ඔප්පු කරමු. ඒකත් මේ විදිහටමයි.
දැන් මූලික පියවර ඊළඟ සමීකරණයටත් ඒ විදිහටමයි. මම හින්දා මූලික පියවර නැවත සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මූලික පියවර ඇරුණාම අපිට දැන් තියෙන්නේ දැන් කලින් අපි B සහ C පද තමයි අයින් කරේ. මොකද B සහ C පද අයින් කරාම අපිට ඇල්ෆා සහ බීටාගෙන් කොට් සමීකරණය ලබා ගන්න පුළුවන්. දැන් ඇල්ෆා සහ බීටා අපි අයින් කරන්න ඕනේ. ඒ නිසා අපි මේ සමීකරණ දෙකෙන් ඇල්ෆා සහ බීටාට ප්‍රකාශන දෙකක් ලබා ගමු. අපිට පළවෙනි ඒක වෙන සමීකරණයෙන් ඇල්ෆාට ලියන්න පුළුවන් තීටා ඍණ බීටා. අපි මේක A ඩබල් ඩෑෂ් කියලා ගමු. බීටාට ප්‍රකාශනයක් ගන්න පුළුවන් B කින් බීටා කියන්නේ 5 ඍණ තීටා ධන C. මේක අපි B ඩබල් ඩෑෂ් කියලා අංකණය කරගමු. දැන් නැවතත් මේ හතරවෙනි සමීකරණයට අපි ඇල්ෆා සහ බීටා වෙනුවෙන් මේ පද දෙක ආදේශ කරලා සුළු කිරීම කරමු. sin C බෙදීම sin B සමානයි m බෙදීම n වතාවක් sin බීටා බෙදීම sin ඇල්ෆා. ඇල්ෆා සහ බීටාට A ඩබල් ඩෑෂ් B ඩබල් ඩෑෂ් කෙන් අපි ආදේශය භාවිතා කරමු. sin C බෙදීම sin B සමානයි m බෙදීම n වතාවක් sin බීටා කියන්නේ 5 ඍණ තීටා ධන C sin ඇල්ෆා කියන්නේ sin තීටා ඍණ B. sin C බෙදීම sin B සමානයි m බෙදීම n වතාවක් sin 5 ඍණ සුළු කෝණයක් කියන්නේ දෙවෙනි වෘත්තපාදයේ දෙවෙනි වෘත්තපාදයේ sin ධන. ඒක නිසා අපිට මේක තවත් සුළු කරලා ලියා ගන්න පුළුවන් sin තීටා ධන C කියලා. sin තීටා ඍණ B. දැන් කලින් සාධනයේදී වගේමයි m සහ n මුලින්ම මේ ප්‍රකාශන දීර්ඝ කරලා ලියාගත්තට පස්සේ සුළු කිරීමට m සහ n අපි ගන්නෙ නැහැ මුලින්ම අපි සියල්ලම කොට් පද වලට ආවත් එනකන් m සහ n කියන පද මේ විදිහටම අපි තියාගන්නවා. ඒ විදිහට තියාගන්න දීලා sin තීටා ධන C sin තීටා ඍණ B අපි ප්‍රසාරණය කරලා ලියා ගන්නවා. m බෙදීම n වතාවක් sin තීටා cos C දා එකතු කිරීම cos theta sin C sin theta cos B ඍණ cos theta sin B. මේ සමීකරණය වම් අත පැත්තේ sin C බෙදීම sin B. කලින් සාධනය වගේමයි යට තියෙන පදයේ සමීකරණය මේ පැත්තට ගන්නවා sin B කියන පදය sin C කියන පදය සමීකරණය මේ පැත්තට ගන්නවා. sin theta cos B ඍණ cos theta sin B බෙදීම sin B සමානයි m බෙදීම n වතාවක් sin theta cos C ධන cos theta sin C බෙදීම sin C. දැන් දෙපැත්ත අපිට තවත් සුළු කරගන්න පුළුවන්. අපි තවත් සුළු කරගෙන ලියාගමු. sin theta cot B ඍණ cos theta sin beta sin beta කැපිලා යනවා. m බෙදීම n වතාවක් sin theta cot C ධන cos C විතරක් ඉතුරු වෙනවා sin C කැපිලා යනවා. දැන් මෙතන අපි දෙපැත්තටම ඕනේ cot theta පද හදාගන්න. දැන් cot theta කියන්නේ cos theta බෙදීම sin theta. ඒ කියන්නේ අපි සමීකරණයේ දෙපැත්තම sin theta ගෙන් බෙදාගෙන ගියොත් අපිට එනවා cot B ඍණ cot theta සමානයි m බෙදීම n වතාවක් cot C ධන මෙතන theta cot theta.
දැන් අපි m සහ n සමීකරණය ආදේශ කරලා අපි ලියාගත්තොත් n cot b ඍණ n cot θ සමානයි m cot c ධන m cot θ. දැන් අපි cot θ පද එක පැත්තකට ගමු. සමීකරණය මේ පැත්තට ගමු. n cot beta n cot b ඍණ n cot θ සමානයි m cot c ධන m cot θ. අපි cot θ පද මේ පැත්තට ගමු. cot θ පොදු සාධකයේ ලෙස එළියට ගන්නවා. m ධන n අපිට ඉතුරු වෙනවා n cot b ඍණ m cot c. අපි සමීකරණය අපි දන්නා ස්වරූපයට නැවත සකස් කරමු. m ධන n cot θ සමානයි n cot b ඍණ m cot c. දැන් මේක ඔයගලන්ට මතකයි අපි මූලික අදහස ලබා ගනිද්දී අපි ලබාගත් cot ප්‍රමේය දෙවෙනි ආකාරය. දැන් කලින් වගේමයි ඒකේ ප්‍රසාරණය අපි මුලින්ම m සහ n පද ප්‍රසාරණය කරලා ලියා ගන්නෑ. මොකද ඒක සුළු කිරීම වලට අපිට ගැටලු සහගත වෙන හින්දා m සහ n බෙදීම n කියන පදය නියතවත් ලෙස තියාගෙන ඒක අවසානයේදී සමීකරණය සම්පූර්ණයෙන් cot වලින් අපි හොයාගත්තට පස්සේ තමයි m සහ n අපි ආදේශ කරන්නේ. හොඳයි. ඉතින් අදට the mathematics සිංහල channel එකත් එක්ක එකතු වෙන හැමෝටම ස්තුතියි. දිගටම අපේ channel එකත් එක්ක රැඳී ඉන්න. තවත් ගණිත ගැටලු ගණිත ප්‍රමේයන් අපි ඉදිරියට සාකච්ඡා කරමු.